ආයුබෝවන් දුවේ පුතේ. ඔන්න අපි අදත් ඔබේ ආලින්දයට පැමිණ සිටිනවා. ඔබේ ආසම ආස රූපවාහිනී අධ්‍යාපන වැඩසටහන අරගෙන ගුරු ගෙදර තුලින්. ඉතින් පුතේ දුවේ අද මම ඔබත් සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ 10 වෙනි ශ්‍රේණියේ 3 වෙනි වාරයට නියමිත 19 වෙනි පාඩම. මතකද මොකක්ද මේ පාඩම කියලා? ඒ පාඩම ධාරා විද්‍යුතය. ඉතින් පුතේ දුවේ ධාරා විද්‍යුතය ගැන කතා කරද්දී ධාරා විද්‍යුතය නැතුවම බැරි දෙයක් වෙලා තියෙනවා. අපේ ජීවිතයට මේ ධාරා විද්‍යුතේ ඉතාමත්ම මහත්සේ ප්‍රයෝජනවත් වෙලා තියෙනවා. දෛනික වැඩ කටයුතු සියලුම දේවල් අපි කරන්නේ මේ වෙනකොට මේ විද්‍යුතය භාවිතා කරලයි. විද්‍යුතය ආශ්‍රිත ක්‍රියාකාරකම් රාශියක් අරගෙන අපි අද ඔයගොල්ලන්ට මේ වැඩසටහන පවත්වන්නට ඇවිල්ලා තියෙනවා. පරීක්ෂණ ගණනාවක් අපි ඔබත් සමග මේ පුරා පැයක් තුලදී සිදු කරන්නට බලාපොරොත්තු වෙනවා පුතේ දුවේ. හොඳයි පුතේ දුවේ. අපි බලමු මුලින්ම විද්‍යුතය කියන්නේ මොකක්ද කියලා. පුතේ දුවේ විද්‍යුතය කියලා කියන්නේ ශක්ති විශේෂයක්. ශක්ති විශේෂයක්. ඔබ දන්නවා මේ පරිසරයේ තියෙන සෑම ද්‍රව්‍යයක්ම අපිට භෞතික විද්‍යාවට අනුව ශක්ති සහ පදාර්ථ වලට බෙදන්න පුළුවන්. ඔබ කුඩා කාලේ ඉඳලා දන්නවා පදාර්ථ වලට ස්කන්ධයක් තියෙනවා. අවකාශයට ගන්නවා. ලක්ෂණ දෙකම නැහැ. ඉතින් දුවේ පුතේ එහෙමනම් අපිට පේනවා මේ විද්‍යුත් ශක්තිය කියන එක අපිට අදෘශ්‍යමාන දෙයක්. ඇහැට පේන්නේ නැහැ. ඉතින් එවැනි තත්ත්වයේ පවතින ශක්තියක් ගැන තමයි අපි මෙතනින් එහාට කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ පුතේ දුවේ. ඉතින් මම ඔබට දැන් පෙන්වන්නම් මේ තිරේ පෙන්වන්නම් විද්‍යුතේ භාවිතා කරලා අප එදිනදා කටයුතු භාවිතා කරන උපකරණ කීපයක් පිළිබඳව බලන්න පුතේ දුවේ. ඔබට පේනවා මම පෙන්ලා තියෙනවා තිරේ රූපවාහිනී යන්ත්‍රයක්. බලන්න කෙළවරේ පෙන්ලා තියෙනවා විදුලි ස්ත්‍රික්කයක්. බලන්න පුතේ දුවේ දැන් පෙන්ලා තියෙන්නේ මම ඡායා පිටපත් යන්ත්‍රයක්. පරිගණකයක් පෙන්වුවා. පේනවද? හොඳයි. දැන් මේ පෙන්ලා තියෙන්නේ විදුලි බල්බයක්. මේ පේන්නේ රේඩියෝවක්. ඉතින් පුතේ දුවේ මේ උපකරණ සියල්ලංගේම ක්‍රියාකාරීත්වයට වැදගත් වෙන්නේ විද්‍යුතය. මොකද්ද? විද්‍යුතය තමයි වැදගත් වෙන්නේ. ඔබ දන්නවද? මේ උපකරණ සියල්ලංගේම විද්‍යුතය මේ උපකරණ තුලදී ආකාර දෙකකින් ක්‍රියාත්මක වෙනවා. මොකක්ද දන්නවද මේ ආකාර දෙක? එක ආකාරයක් තමයි ස්ථිති විද්‍යුතය. අනෙක් ආකාරය ධාරා විද්‍යුතය. හොඳයි පුතේ දුවේ. අපි ස්ථිති විද්‍යුතය පිළිබඳව මුලින්ම අධ්‍යයනය කරමු. ඉතින් මේ සම්බන්ධයෙන් කතා කරද්දී පුතේ දුවේ මම ඔබව ගෙන යනවා ටිකක් අතීතයට. ඔබට මතක ඇති 7 වෙනි ශ්‍රේණියේදී මේ ස්ථිති විද්‍යුතය සම්බන්ධ පාඩමක් සිද්ධ කරා. මතකයිද? ඔව් ඔබට මතක ඇති. මම හිතනවා ක්‍රියාකාරකම් රාශියක් සිද්ධ කරා. ඔබ බලන්න මෙන්න මේ ක්‍රියාකාරකම් මතකයිද කියලා. පේනවද? පණාවක් ඔබගේ හිස කෙස්වල පිරිමැදලා අර චූටි කඩදාසි කැබල කීපයක් ඒකට ආකර්ෂණය වෙනවා. ඔබ දැක්කා. මතකයි නේද? හොඳයි මම තවත් එකක් පෙන්නන්න බලන්න. මේ බලන්න. පෑනක් හිසේ ස්පර්ශ කරලා පිරිමැදලා කුඩා කඩදාසි කැබලි කීපයක් ආකර්ෂණයක වුණා. එකට මතකයිද ඔබට? ඔව් නේද? හොඳයි පුතේ දුවේ. ඉතින් ඔබේ මතකය මම පොඩ්ඩක් ඈතට අරන් ගියා. දැන් අපි එමු ආපහු මෙතෙන්ට. මම මේ වගේ ක්‍රියාකාරකම් කීපයක් සජීවීව අපි මෙතන සිට කරලා බලමු. හොඳයි පුතේ දුවේ. මේ තියෙන වීදුරු හදා දෙකක්. මම මේ වීදුරු හදා දෙක එක මත එක මේ විදිහට තබා ගන්නවා. මේ තියෙන ස්ටයිරෝෆෝම් පතුරු දෙකක්. අපි බලමු මේ පතුරු දෙක මෙන්න මේ විදිහට එක පතුරක් මම මෙතනින් තියා ගන්නවා. අනිත් පතුර මම අර ඔබට මතක ඇති මේ වගේ රෙදි කැබල්ලකින් ස්පර්ශ කරලා මේ බලන්න මම මේ පිරිමදිනවා මේක. පිරිමැදලා ඔබට පේනවද මේ කැරගෙනවා? මේ පතුර වටේට කැරගෙනවා. මේ වගේ පරීක්ෂණ ඔබ සිදු කරලා තියෙනවද?
හොඳයි. අපි බලමු තවත් පරීක්ෂණයක්. බලන්න පුතේ දුවේ මෙන්න මේ උපකරණය අද අමුතු උපකරණයක් මම මේ මැදිරියට අරගෙන ඇවිල්ලා තියෙනවා. මේ උපකරණය ඔබ දන්නවද? මේ උපකරණය ජාතික අධ්‍යාපන ආයතනයේ විද්‍යාගාරයෙන් අපි ලබාගත්තු විශේෂ උපකරණයක්. මම හිතන්නේ බොහෝ පාසල්වල මේ උපකරණය මීට ප්‍රථම ඔබ දැකලා නැති වෙන්න පුළුවන්. මේ උපකරණයට අපි කියන්නේ වෑන් ඩර් ග්‍රාෆ් ජනකය කියලා. ඉතින් මේකෙන් පුළුවන් අපිට ස්ථිති විද්‍යුත ඇති කරලා පෙන්වන්නට. මේ උපකරණය ඔබට පේනවා මේ ඉහළින් කූරක් සම්බන්ධ කරලා තියෙනවා. මේ කූරට කුඩා නූල් කැබල කීපයකුත් සම්බන්ධ කරලා තියෙනවා. මම මේ උපකරණය ක්‍රියාත්මක කරලා ඔබට පේනවා මෙන්න මේ කොටස මම මේ විදිහට කරකවපුවම කරකවන විට ඔබට පේනවද? මොකද මේ වෙන්නේ කුඩා නූල් කැබලි ඉහළට ගමන් කරන බව පේනවා. මේ බලන්න. නවත්තපුවම බලන්න පහළට නැමෙනවා පව. වෙනස් ආකාරයේ මැජික් එකක් කරන්නයි යන්නේ. මේ බලන්න. ඔබට පේනවද මේ මගේ අතේ තියෙන්නේ මොකක්ද? මේත් ලෝහ ගෝලයක් තියෙන්නේ. දැන් බලන්න මොකද වෙන්නේ කියලා. ඔබට පේනවද? විද්‍යුත් ඡාප කීපයක් පයින්නවා මෙතනින්. විද්‍යුත් ඡාප කීපයක් ඇති වෙනවා පේනවද? මේ වෙන්නේ මොකද්ද? මේකේ මේ ලෝහ ගෝලයේ රැස් වෙච්ච ආරෝපණ මේ කුඩා ගෝලය හරහා විසර්ජනය වීමක් සිද්ධ වෙන්නේ. හොඳයි පුතේ දුවේ. ඉතින් මම ඔයගොල්ලන්ට තවත් කුඩා පරීක්ෂණයක් කරලා බලමු. මේ තියෙන්නේ පර්ස්පෙක්ස් දණ්ඩක්. පේනවද? මේ තියෙන්නේ සිල්ක් රෙදි කඩක්. පුතේ දුවේ මම මේ රෙදි කඩෙන් මේ පර්ස්පෙක්ස් දණ්ඩ පිරිමදිනවා. අපි බලමු දැන් මේ පහළ මේ තියලා තියෙන කුඩා කඩදාසි කැබලි මේකට ආකර්ෂණය වෙනවද කියලා. පේනවද? දැක්කද ක්‍රියාකාරකම? කුඩා කඩදාසි කැබලි කීපයක් මේකට ආකර්ෂණය වුණා දැක්කනේ. හොඳයි. ඉතින් අපි මෙතනින් එහාට බලාපොරොත්තු වෙන්නේ මේ කොහොමද මේකට මේ දණ්ඩට ඒ කඩදාසි කැබලි ආකර්ෂණය වුණේ කියලායි. බලන්න මේ තිරේ දෙස මේ පෙළලා තියෙන්නේ අපි කලින් පාවිච්චි කරපු පර්ස්පෙක්ස් දණ්ඩ සහ සිල්ක් රෙදි කඩ. මේ දණ්ඩ අපි මේ ආකාරයට පිරිමැදගෙන ගියා. මෙහෙම පිරිමදින විටදී දණ්ඩ ධන විදිහට රෙදි කඩ ඍණ විදිහටත් ආරෝපණය වුණා. පුතේ දුවේ. අපි බලමු මොකද්ද මේ ආරෝපණය? ආරෝපණ වර්ග තියෙනවද? ඔව්. ආරෝපණ වර්ග දෙකක් තියෙනවා. අපි අර ක්‍රියාකාරකමදී දැක්කා ධන සහ ඍණ විදිහට ආරෝපණය වුණා කියලා. එහෙනම් ආරෝපණ වර්ග දෙකක් තියෙනවා. මොනවද ආරෝපණ වර්ග දෙක? එකක් ධනාරෝපණ, අනිත් වර්ගය ඍණ ආරෝපණ. ඊළඟට අපිට ප්‍රශ්නයක් මතුවෙනවා. මොකක්ද මේ ප්‍රශ්නේ? බලන්න. මේ විදිහට ආරෝපිත වෙච්ච අංශු තියෙනවද? කෙටිම උත්තරය අංශු තියෙනවා. අංශු තියෙනවා. අපිට මේ අංශු තියෙනවා නම් කොහෙද තියෙන්නේ කියලා ප්‍රශ්නයක් මතුවෙනවා. අපි ඒක දැන් හොයන්න බලමු. කොහෙද තියෙන්නේ කියලා. නේද? හරි. ඔන්නමත් තිරේ දිස් වෙනවා පෙන්නනවා රූපයක්. බලන්න මේ රූපය ඔබට හඳුනා ගන්නට පුළුවන්ද කියලා. මේ බලන්න. මේ රූපය හඳුනා ගන්නට පුළුවන්ද? මොකද්ද මේ රූපේ? පරමාණුව. පුතේ දුවේ එහෙමනම් ඔය කියන ධනසහරණ ආරෝපිත අංශු දෙක තියෙන්නේ කොහෙද? පරමාණුව තුල. පරමාණුව තුල. හොඳයි පුතේ දුවේ. අපිට තවත් ප්‍රශ්නයක් මතුවුණා. එහෙමනම් ඔය කියන
ආරෝපිත අංශු මොනවද? ඒ බව සොයන්නට නම් පරමාණුව ඇතුළට යන්න සිද්ධ වෙනවා. අපි දැන් පරමාණුව ඇතුළට ගිහිල්ලා බලමු ඔය කියන අංශු වර්ග තියෙනවද කියලා. හරි. ඔන්න පරමාණුව පෙන්ලා තියෙනවා. ඔබට මතක ඇති මේ 10 වෙනි ශ්‍රේණියේ පළවෙනි වාරයේදී මේ පරමාණුව ගැන සාකච්ඡා කරා. ඔය පේන දර්ශනයේ වටේ ප්‍රදේශයේ නිල් පාටින් කුඩා තිත් ආකාරයට පේන්නේ මොනවද? ඔබට මතක ඇති ඒ ඉලෙක්ට්‍රෝන වලාව කියලා. මම පෙන්නන්නම්. අර රෝස පාටින් දිස් වෙන්නේ න්‍යෂ්ටිය. ඔන්න මතක් වුණා නේද දැන්? න්‍යෂ්ටිය. හොඳයි පුතේ දුවේ. අපි දැන් පරමාණුව තවත් ඇතුළට ගිහිල්ලා බලමු කොහොමද මේක ඇතුලේ තත්ත්වය කියලා. බලන්න. අර න්‍යෂ්ටියට පිටතින් චලනය වෙච්ච ඉලෙක්ට්‍රෝන වලාවේ ඉලෙක්ට්‍රෝන ඔන්න කීපයක් පේනවා න්‍යෂ්ටිය වටා චලනය වෙනවා කියලා. නේද? ඔව්. න්‍යෂ්ටියත් පැහැදිලිව පේනවා. අංශු වර්ග දෙකකුත් තියෙන බව පේනවා. අපි තව ටිකක් ඇතුළට ගිහිල්ලා බලමු මේ න්‍යෂ්ටිය මොනවද තියෙන අංශු කියලා. දැන් නම් හොඳටම පේනවා. න්‍යෂ්ටිය ඇතුලේ අංශු වර්ග දෙකක් පැහැදිලිව පේනවා. ඔන්න ඔබට දැන් මතක් වුණා එක වර්ගයක් ඔය රතුවෙන් පෙන්වලා තියෙන වර්ගය ප්‍රෝටෝන, ඒ වගේම කොළ පැහැති පාටින් පෙන්වලා තියෙන්නේ නියුට්‍රෝන. ඒ වගේම ඔබට පේනවා න්‍යෂ්ටිය වටේට අර ඉලෙක්ට්‍රෝන චලිත වෙනවා නියමිත ගමන් පතවල. ඉතින් ඔබට පේනවා ඒ වලලු වගේ පේනවා. එහෙම වලලු වගේ මුකුත් මේ පරමාණු ඇතුලේ නැහැ. මම මේක පෙන්නලා තියෙන්නේ මේ ගමන් පතය ඔබට පැහැදිලිව දැක බලා ගන්නට තමයි මම ඒ වලලු වගේ කොටස් පෙන්නලා තියෙන්නේ. හොඳයි පුතේ දුවේ. ඉතින් මේ අංශු වර්ග තුනක් තියෙන බව පේනවා. මේවට අපි කිව්වේ උපපරමාණුක අංශු. ඉතින් මේවයි ආරෝපණ තිබුණා මතකයි නේද? බලමු මේ ආරෝපණ මතකයිද කියලා. ඔබට මතකයි ඉලෙක්ට්‍රෝන වල තිබිච්ච ආරෝපණය ඍණ. ඒ වගේම ප්‍රෝටෝන ධන ආරෝපිතයි. නියුට්‍රෝන වල ආරෝපණයක් තිබුණේ නැහැ මතකයිනේ. හරි. එහෙමනම් අපිට විද්‍යුතයේ වශයෙන් වැදගත් වෙන්නේ මේ උපපරමාණුක අංශු වර්ග තුනෙන් ඍණ ආරෝපිත ඉලෙක්ට්‍රෝනත් ධන ආරෝපිත ප්‍රෝටෝනත්. දැන් ඔබට පැහැදිලිව තේරෙන්නට ඇති අපි කලින් කතා කරපු අර ආරෝපණ වර්ග දෙක මොනවද? ඍණ ආරෝපිත අංශු තමයි ඉලෙක්ට්‍රෝන, ධන ආරෝපිත අංශු තමයි ප්‍රෝටෝන. ඔබට දැන් හොඳට පැහැදිලි වෙන්නට ඇතැයි මම විශ්වාස කරනවා. ඉතින් පුතේ දුවේ මම දැන් ආපහු එන්නම් කලින් ඔබට මේ මම මොහොතකට කලින් කරපු පරීක්ෂණයේ පැහැදිලි කිරීමක් කර හිටියේ. ඒ අතරින්නේ අපි මේ ආරෝපණ අංශු හොයන්නට ගියේ. අපි දැන් ආපහු එමු අර කරපු පරීක්ෂණයට. හොඳයි පුතේ දුවේ. මේ බලන්න. ඔන්න මේකෙදි සිද්ධ වෙච්ච විපර්යාසය. කොහොමද මේ පර්ස්පෙක්ස් දණ්ඩ ආරෝපණය වුණේ? කොහොමද අර රෙදි කඩ ආරෝපණය වුණේ කියලා අපි දැන් බලන්නයි යන්නේ. බලන්න. හොඳට බලන්න මේ දර්ශනය දිහා. බලන්න පිරිමැදෙනකොට මෙන්න මේ දේ තමයි සිද්ධ වුණේ. පර්ස්පෙක්ස් දණ්ඩෙන් ඉලෙක්ට්‍රෝන ගිලිහිලා කොහෙටද යන්නේ? අර රෙදි කඩට ගමන් කරනවා. එතකොට පර්ස්පෙක්ස් දණ්ඩ ධන විදිහටත් අර සිල්ක් රෙදි කඩ ඍණ විදිහටත් ආරෝපණය වුණා. ඔබට දැන් තේරුණාද? හැබැයි මේක තව දුරටත් පැහැදිලි කරගන්නට බලමු අපි මේ රූප රාමුව දිහා. ඔබට පේනවා තිරයේ ඒ කියලා පදාර්ථයක් තියෙනවා. මොකක් හරි ද්‍රව්‍යයක්. ඒ ද්‍රව්‍යයේ තියෙන පරමාණුව තමයි පේනලා තියෙන්නේ. පුතේ දුවේ ඒ පරමාණුවේ ඔබට පේනවා අර ධන ලකුණු වලින් දාලා තියෙන්නේ. ප්‍රෝටෝන 6ක් තියෙනවා. ඒ වගේම අර කොළ පාට ඇදලා තියෙන රවුම් වල ඍණ ලකුණු දාලා තියෙන්නේ. ඉලෙක්ට්‍රෝනත් 6ක් තියෙනවා. ඉතින් මේ පරමාණු ඇතුලේ ප්‍රෝටෝන 6යි ඉලෙක්ට්‍රෝන 6යි. ඒ කියන්නේ ධන සහ ඍණ සමානව තියෙනවා. එහෙම වුණාම ආරෝපණයක් නැහැ. මේ පරමාණුව ආරෝපිත තත්ත්වයේ
නෙවෙයි තියෙන්නේ. එහෙමනම් ඔබට පේනවා මේ පිරිමදින්නට කලින් තත්ත්වයක් මම මේ පෙන්නලා තියෙන්නේ. ඉතින් ආරෝපිත නැති පෘෂ්ඨයක් තමයි ඔය කියන ද්‍රව්‍යයට තියෙන්නේ. හොඳයි. අපි බලමු දැන්. මේ බලන්න මේ රූපය දිහා. ඔබට පේනවා මේ A කියන ද්‍රව්‍ය අපි හිතමු B කියන ද්‍රව්‍ය එක්කලා ඒ ද්‍රව්‍ය දෙක එකින් එක පිරිමදිනවා. පිරිමදිනකොට හිතන්න B ද්‍රව්‍යයෙන් ඉලෙක්ට්‍රෝනයක් ගැලවිලා A කියන ද්‍රව්‍ය පෘෂ්ඨයට එනවා. අර බලන්න ඇවිල්ලා තියෙනව නේද? හොඳයි. දැන් බලන්න ප්‍රෝටෝන කීයක් තියෙනවද මේ පරමාණු ඇතුලේ? ප්‍රෝටෝන තිබිච්ච ප්‍රමාණයම තියෙනවා. ප්‍රෝටෝන 6ක් තියෙනවා. ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද? ඉලෙක්ට්‍රෝන 7ක් තියෙනවා. දැන් ඔබට පේනවා සාපේක්ෂව ප්‍රෝටෝන සංඛ්‍යාවට වඩා ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව වැඩි. එහෙමනම් මෙම අවස්ථාවේදී ප්‍රෝටෝන සංඛ්‍යාවට වඩා ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව වැඩි වීම නිසා මෙම පෘෂ්ඨය ඍණ ලෙස ආරෝපණය වෙනවා. හොඳයි පුතේ දුවේ. බලන්න ඊළඟ රූප රාමුව දෙස. ඔන්න පෙන්ලා තියෙනවා. මේ A කියන ද්‍රව්‍යම අපි හිතමු C කියන තවත් ද්‍රව්‍යයක් සමග පිරිමදිනවා. මෙහෙම පිරිමැදීමේදී A කියන ද්‍රව්‍යයෙන් ඉලෙක්ට්‍රෝනයක් ගිලිහිලා C කියන ද්‍රව්‍යයට ගමන් කරනවා. එතකොට මොකද වෙන්නේ? ඔන්න ඉලෙක්ට්‍රෝනයක් අඩු වෙච්ච බව පේනවා. ප්‍රෝටෝන 6ක් එහෙමම තියෙනවා. ඒක තියෙන න්‍යෂ්ටිහින්ද ඒවට කොහෙටවත් ගමන් කරන්නට බෑ. ඒ නිසා ප්‍රෝටෝන 6ම තියෙනවා. හැබැයි ඉලෙක්ට්‍රෝන පිටින් බාහිරව කැරකෙන්නේ නේද? භ්‍රමණය වෙන්නේ චලිත වෙන්නේ බාහිරින්. ඉතින් මේ අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝනයක් ගැලවිලා ගිලිහිලා ගිහිල්ලායි තියෙන්නේ. එහෙම වුණාම ප්‍රෝටෝන සංඛ්‍යාවට වඩා සාපේක්ෂ වශයෙන් ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවේ අඩුවක් පේනවා. ඒතර ප්‍රෝටෝන වැඩි. ප්‍රෝටෝන කියන්නේ ධනාරෝපිතයි. එහෙනම් මෙවැනි තත්වයේ ඉලෙක්ට්‍රෝන ගිලිහෙච්ච ආකාරයේ පදාර්ථයක් එහෙමත් නැතිනම් මොකක් හරි ද්‍රව්‍යයක් ධන ලෙස ආරෝපණය වෙනවා. ඉතින් පර්ස්පෙක්ස් දණ්ඩට සිද්ධ වුණේ මෙන්න මේ සිද්ධිය. ඒකේ පරමාණු වල ඉලෙක්ට්‍රෝනයක් ගිලිහුණා. එහෙමනම් අර ඒ එක කියලා පෙන්වලා තියෙන සිද්ධිය සිද්ධ වුණේ අර සිල්ක් රෙදි කඩට. එහෙනම් ඔබට මේ ආරෝපණය වීම ඊටම හොඳින් පැහැදිලි වෙන්නට ඇතයි මම විශ්වාස කරනවා. හොඳයි පුතේ දුවේ. ඔබට තව ප්‍රශ්නයක් පතු වෙන්න පුළුවන්. මොකද මේ ප්‍රශ්නේ? දැන් මම කිව්වේ පර්ස්පෙක්ස් දණ්ඩෙන් ඉලෙක්ට්‍රෝන ගිලිහිලා යන්නේ කොහාටද? ඉලෙක්ට්‍රෝන ගිලිහිලා අර රෙදි කඩට ගියා. ඉතින් ඔබට හිතෙන්නට බැරිද රෙදි කඩෙන් ඉලෙක්ට්‍රෝන ගිලිහිලා පර්ස්පෙක්ස් දණ්ඩට එන්න බැරිද කියලා? පුතේ දුවේ එහෙම එන්නේ නැහැ. එහෙම එන්නේ නැත්තේ ඇයි? එහෙම එන්නේ නැත්තේ අපි මේ පරිසරයේ තියෙන සමහර ද්‍රව්‍ය ගත්තාම ඒවා පිරිමදිනකොට ඇතිවන තාප ශක්තිය නිසා ඉලෙක්ට්‍රෝන ගිලිහිලා යෑමේ සම්භාවිතාව වැඩි ද්‍රව්‍ය තියෙනවා. ඒ වගේම පිරිමදිනකොට තාප ශක්තිය නිසා ඉලෙක්ට්‍රෝන ආකර්ෂණය කිරීමේ ද්‍රව්‍යයක් තියෙනවා. ඉතින් ඉලෙක්ට්‍රෝන ආකර්ෂණය කිරීමේ ද්‍රව්‍ය ඍණ විදිහට ආරෝපණය වෙනවා. ඉලෙක්ට්‍රෝන ගිලිහෙන ද්‍රව්‍ය ධන විදිහට ආරෝපණය වෙනවා. ඉතින් පුතේ දුවේ අපිට එකවරම ওই ද්‍රව්‍ය දෙකක් බැලුව පමණින් අපිට හඳුනා ගන්න බෑ මේක ධන විදිහටද ඍණ විදිහටද ආරෝපණය වෙන්නේ කියලා. ඉතින් මේ සම්බන්ධයෙන් විද්‍යාඥයෝ පර්යේෂණ ගණනාවක් පවත්වලා ධන විදිහට ආරෝපණය වෙන ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන ගිලිහීමේ සම්භාවිතාවය වැඩි ද්‍රව්‍ය සහ ඉලෙක්ට්‍රෝන ආකර්ෂණය කිරීමේ සම්භාවිතාවය වැඩි ද්‍රව්‍ය වෙන වෙනම පෙළ ගස්සලා ලස්සන මේ තිරේ දිස්වෙන ආකාරයේ ශ්‍රේණියක් අපිට දීලා තියෙනවා. මේ ශ්‍රේණියට අපි කියන්නේ විද්‍යුත් ශ්‍රේණිය කියලායි. ඉතින් ඔබට මතක ඇති මම මෙතනින් අරගත්තේ මේ පිරිමැදීම සඳහා පර්ස්පෙක්ස් දණ්ඩක් සහ සේදරෙදි කැපැල්ලක්. බලන්න ඔය තියෙන විද්‍යුත් දර්ශකයේ ඉහළින් තියෙන සියලුම ද්‍රව්‍ය වලට ඉලෙක්ට්‍රෝන ගිලිහී යෑමේ සම්භාවිතාවය වැඩි. පහළට යන විට ඉලෙක්ට්‍රෝන ආකර්ෂණය කිරීමේ සම්භාවිතාවය වැඩි. ඒ අනුව පර්ස්පෙක්ස් දණ්ඩෙන් ඉලෙක්ට්‍රෝන ගිලිහී යාමේ සම්භාවිතාවය වැඩි කියලා ඔබට දැන් පැහැදිලියි. ඒ වගේම අර සිල්ක් තියෙන්නේ පර්ස්පෙක්ස් වලට පහළින්.
ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම සම්භාවිතය වැඩි. එහෙනම් සේදරෙදි කැබැල්ල ඍණ විදිහට ආරෝපණය වෙනවා. පර්ස්පෙක්ස් දණ්ඩ ධන විදිහට ආරෝපණය වෙනවා. හැබැයි පුතේ දුවේ මේ විද්‍යුත් ශ්‍රේණිය ඔබේ විෂය නිර්දේශය අඩංගු වෙන්නේ නැහැ. ඒ නිසා මේ කටපාඩම් කර ගැනීමට අවශ්‍ය වෙන්නේ නැහැ. මම මේ පැහැදිලි කිරීමට ඔබට මේ කොටස මම පෙන්වුවේ. හොඳයි පුතේ දුවේ අපි ඊළඟට සලකලා බලමු අපි මෙතෙක් සාකච්ඡා කරපු ස්ථිති විද්‍යුතයේ ලක්ෂණ මොනවද කියලා. අපි දැන් දැනගත්තා මේවා හටගත්තේ මේ ආරෝපණ හටගත්තේ මොන පෘෂ්ඨවලද? පරිවාරක පෘෂ්ඨ මතයි. ඒ වගේම මේ ආරෝපණ පරිවාරකවල විතරක් නෙවෙයිනේ හටගත්තේ. ඔබට පේනවා මේ උපකරණයේ මේ ගෝලය ලෝහ ගෝලයක්. එන සන්නායක මේක. මේ සන්නායක වලත් මේ ස්ථිති විද්‍යුතය හට ගන්නවා. ඒවයි පෘෂ්ඨ මත තමයි හටගන්නේ. එහෙමනම් ඔන්න අපිට ඒකත් ලියන්නට පුළුවන්. සන්නායක පෘෂ්ඨ මතත් මේ ස්ථිති විද්‍යුතය හට ගන්නවා. ඒ වගේ මේක විශේෂ ලක්ෂණයක් තමයි ගලාගෙන යන්නේ නැහැ. තැනින් තැනට යෑමේ හැකියාවක් නැහැ. එහෙමනම් මෙම ස්ථිති විද්‍යුත් ආරෝපණ වලට තැනින් තැනට ගලා යෑමේ හැකියාවක් නැහැ. එහෙමනම් පුතේ දුවේ මේ කියන ලක්ෂණ තුනම අපි එකට සම්බන්ධ කරලා තනි වගන්තියක් සකස් කරගත්තොත් අපිට ස්ථිති විද්‍යුතය පිළිබඳ අර්ථ දැක්වීමක් හදාගන්නට පුළුවන්. මෙන්න මේ වගේ බලන්න. පරිවාරක ද්‍රව්‍යවල සහ සන්නායක ද්‍රව්‍යවල පෘෂ්ඨ මත රඳා පවතින ගලා නොයන විද්‍යුත් ආරෝපණ ස්ථිති විද්‍යුත් ආරෝපණ වේ. හොඳයි පුතේ දුවේ. අපි ඊළඟට සාකච්ඡා කරන්නට යන්නේ තවත් විශේෂ කාරණාවක් ගැනයි. බලන්න. අපි දැන් කතා කරන්නට යන්නේ ධාරා විද්‍යුතය ගැන. පුතේ දුවේ ධාරා විද්‍යුතය. ඔබට මොකද හිතෙන්නේ? ධාරාවක්. ධාරාවක් කියන්නේ මොකද්ද? ගලාගෙන යන ද්‍රව්‍යයක් ධාරාවක් කියලා අපිට කියන්නට පුළුවන්. ජලය ගලාගෙන ගියොත් අපි කියනවා ජල ධාරාවක්. වායුවක් ගලාගෙන ගියොත් වායු ධාරාවක්. ඒ වගේම ආරෝපණ ගලාගෙන ගියොත් අපිට කියන්න පුළුවන් විද්‍යුත් ආරෝපණ ධාරාවක් කියලා. ඒක ධාරාවක්. විද්‍යුත් ධාරාවක්. ඉතින් විද්‍යුත් ධාරාවකට තමයි අපි මේ ධාරා විද්‍යුතය කියලා කතා කරන්නේ. පැහැදිලිද පුතේ දුවේ? හොඳයි. ඔබට පේනවා සන්නායකයක් තුලින් විද්‍යුත් ආරෝපණ ගලා යන විට විද්‍යුත් ධාරාවක් ඇතිවන අතර එය ධාරා විද්‍යුතය නම් වේ. හොඳයි පුතේ දුවේ. අපි බලමු ධාරා විද්‍යුතය ගැන තවදුරටත් කතා කරමු. බලන්න පුතේ දුවේ මේ ධාරා විද්‍යුතය ඇති කරගන්නට අපිට පුළුවන්ද කියලා. අපි කලින් මේ පර්ස්පෙක්ස් දණ්ඩේ ආරෝපණ ඇති කරගත්තා. මතකයිද? ඉතින් මේ ආරෝපණ අපි දන්නවා ගලාගෙන ගියේ නැහැ. ස්ථිති විද්‍යුත් ආරෝපණනේ. ඉතින් අපිට පුළුවන් නම් මේ ආරෝපණ යම් ආකාරයකට ගලා යන සලස්වන්න අපිට ධාරා විද්‍යුතයක් ඇති කරගන්නට පුළුවන්. අපි බලමු කොහොමද මේක ගලාගෙන යෑමේ හැකියාවක් ඇති කරගන්නේ කියලා මේ ආරෝපණ වලට. අපි ඒ සඳහා කුඩා මෙන්න මේ වගේ පරීක්ෂණයක් සිද්ධ කරලා බලමු. මේ ආරෝපණ ගලාගෙන යන්න සලස්වන්න පුළුවන්ද කියලා. හොඳයි. මම මේ සඳහා පර්ස්පෙක්ස් දන්නව පාවිච්චි කරනවා. ඒ වගේම මේ කලින් පාවිච්චි කරපු රෙදි කඩත් පාවිච්චි කරනවා. ඒ වගේම මම තව විශේෂ උපකරණයක් භාවිතා කරනවා මේ සඳහා මේ ආරෝපණ ගලනවාද කියලා හොයාගන්නට. මේ තියෙන්නේ ඒ උපකරණය. මේ තියෙන්නේ නියොන් බල්බයක්. පේනවද ඔබට? ඔබට පේනවද? පුතේ දුවේ මේ නියොන් බල්බය මම ආධාරයකට සවි කරලායි තියෙන්නේ. මේක වඩාත් හොඳින් පැහැදිලිව දර්ශනය කරගන්න ඕනේ හින්දා. බලන්න පුතේ දුවේ දැන් අපි මේ නියොන් බල්බය දැල්වන්නට පුළුවන්ද කියලා බලමු. තිරේ බලන්න ඔබට ක්‍රියාකාරකමක් පෙන්වලා තියෙනවා. ආරෝපිත දණ්ඩකට නියොන් බල්බයක් එක් අග්‍රයක් සම්බන්ධ කර අනෙක් අග්‍රය භූගත කරනු ලබයි. හොඳයි. මේ ආකාරයට මේ විදිහට දණ්ඩ පිරිමැදලා අපිට පුළුවන් මේ නියොන් බල්බයට මේ ආකාරයට ස්පර්ශ වෙන ආකාරයට ලං කරන්නට. ලං කරපුවම මෙන්න මේ ආකාරයට නියොන් බල්බය දැල් වෙලා නිවෙන ආකාරය ඔබට දැක ගන්නට පුළුවන්.
ඒ ක්‍රියාකාරකමින් ඔබට පැහැදිලි වුණේ කුමක්ද? මේ දණ්ඩේ ආරෝපණ වෙලා තිබිච්ච ආරෝපණ ඔබට පේනවා මේ දර්ශනය දිහා බලපුවාම දණ්ඩේ ආරෝපණ අර නියොන් බල්බය හරහා අර සන්නායක කම්බි වලින් සම්බන්ධ කරලා තියෙනවා. ඒ නියොන් බල්බය හරහා භූගත වෙන ආකාරය අපිට බලන්නට පුළුවන්. ඒ කියන්නේ මේ දණ්ඩේ සිට ආරෝපණ අර සන්නායකයේ ඔස්සේ පොළොවට ගමන් කරන බවයි ඒකෙන් කියවෙන්නේ. ඒ කියන්නේ ආරෝපණ ගලාගෙන ගියා. ගලාගෙන ගියා කියලා කියන්නේ පුතේ දුවේ ධාරාවක් ඇති වුණා. පේනවද? ස්ථිති විද්‍යුතයෙන් විද්‍යුත් ධාරාවක් ඇති කරන්නට පුළුවන්. හොඳයි. එහෙමනම් පුතේ දුවේ දැන් අපි සාකච්ඡා කරන්නට යන්නේ මේ නියොන් බල්බය අපි සම්බන්ධ කරගන්නට භූගත කරගන්නට සහ අර දණ්ඩට සම්බන්ධ කරගන්නට අපි පාවිච්චි කරේ සන්නායක. පුතේ දුවේ ඉතින් අපි මේ සන්නායක ගැන කතා කරන්න තමයි ඊට පස්සේ බලාපොරොත්තු වෙන්නේ. බලන්න. විද්‍යුත් සන්නායක. මොනවද මේ සන්නායක කියලා කියන්නේ? ඉලෙක්ට්‍රෝන ධාරාවක් පහසුවෙන් ගලා යාමට ඉඩ ලබා දෙන ද්‍රව්‍ය. ඕනෑම දෙයක් අපි කියන්නේ විද්‍යුත් සන්නායක කියලයි. අපිට උදාහරණ වශයෙන් පෙන්වන්න පුළුවන් සියලුම ලෝහ. ඒ වගේම අයනීකරණයට ලක්වෙච්ච වායු අයනීකරණයට ලක්වෙච්ච වායු. මේ සියලුම දේවල් අපිට හොඳ විද්‍යුත් සන්නායක විදිහට පාවිච්චි කරන්න පුළුවන්. අපි මෙතනින් සලකලා බලන්නේ ලෝහ ගැනයි. හොඳයි. බලන්න මේ රූප රාමුව දිසා. කාමර උෂ්ණත්වයේදී මෙම ද්‍රව්‍ය තුල තාම බහුල වශයෙන් නිදහස් ඉලෙක්ට්‍රෝන පවතිනවා. ඒ නිසා තමයි මේ සන්නායක දිගේ විද්‍යුතය හොඳින් ගමන් කරන්නේ. බලන්න පුතේ දුවේ මේ දර්ශනය පොඩ්ඩක්. මම මේ පෙන්නලා තියෙන්නේ සන්නායකයක් අභ්‍යන්තරයේ. නිල් පාට රවුම් වලින් පෙන්නලා තියෙන්නේ ඒකේ තියෙන පරමාණු. කුඩා කහ පැහැති කුඩා රවුම් ආකාරයට පෙන්නලා තියෙන්නේ ඍණාරෝපණ. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන. බලන්න මේ නිදහස් වෙච්ච ඉලෙක්ට්‍රෝන පරමාණු වලින් ගිලිහිලා ඒ ලෝහය තුල නිදහසේ සැරිසරන ඉලෙක්ට්‍රෝන තමයි ඒ පෙන්ලා තියෙන්නේ. හොඳයි. මේ ඉලෙක්ට්‍රෝන නිසා තමයි මේ සන්නායක ඒ කියන්නේ මෙම ද්‍රව්‍ය දිගේ හොඳින් විදුලිය සන්නායනය වෙන්නේ. පුතේ දුවේ අපි ඊළඟට සලකලා බලන්නේ විද්‍යුත් පරිවාරක ගැනයි. ඉතින් පුතේ දුවේ විද්‍යුත් පරිවාරක කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝන ධාරාවක් පහසුවෙන් ගලා යාමට ඉඩ ලබා නොදෙන ද්‍රව්‍යය. එහෙමනම් දැන් ඔබට තේරෙන්න ඕන ඉලෙක්ට්‍රෝන ධාරාවක් ගලන්නට නිදහස් ඉලෙක්ට්‍රෝන තියෙන්න ඕන නම් මේ ද්‍රව්‍ය දිගේ ධාරාවක් ගලන්නේ නැතිනම් නිදහස් ඉලෙක්ට්‍රෝන පවතින්නේ නැතුව ඇති. බලමු ඒක ඇත්තද කියලා. මේ බලන්න පරිවාරක කීපයක්. අපිට පේනවා ප්ලාස්ටික්, මයිකා, ෆෙරපින්නිටි, වීදුරු, කඩදාසි, පර්ස්පෙක්ස්, වියලෙලි, රබර්. තවත් මේ වගේ පරිවාරක ගණනාවක් තියෙන්නට පුළුවන්. පුතේ දුවේ බලන්න මේ මම පරිවාරකයේ අභ්‍යන්තරය දැන් පෙන්වලා තියෙනවා. බලන්න මේ පරිවාරක ද්‍රව්‍ය ඇතුලේ පරමාණු අර නිල් පාටින් පෙන්වලා තියෙනවා. හැබැයි කලින් දැක්ක විදිහට මුක්ත ඉලෙක්ට්‍රෝන මේකේ දකින්නට නැහැ. අන්නේ මුක්ත ඉලෙක්ට්‍රෝන නැති නිසා තමයි මෙම ද්‍රව්‍ය දිගේ විද්‍යුතය සන්නායනය නොවන්නේ. පැහැදිලිද? හොඳයි. එහෙමනම් පුතේ දුවේ අපි දැන් මෙතනින් එහාට කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ විද්‍යුත් සන්නායකයක් ඇතුලේ අර මුලින් කියපු නිදහස් ඉලෙක්ට්‍රෝන කොහොමද පවතින්නේ කියලා. දැන් රූප රාමුව දෙස බලන්න. මේ බලන්න නිදහස් ඉලෙක්ට්‍රෝන අහඹු ලෙස එහා මෙහා චලනය වෙනවා. සැරිසරනවා. පේනවද? ඔය විදිහට තමයි සන්නායකයක් තුල නිදහස් ඉලෙක්ට්‍රෝන පවතින්නේ. හොඳයි පුතේ දුවේ මේ සන්නායකයේ දෙකලවරට ඒ කියන්නේ එක් පසකට මම ඉලෙක්ට්‍රෝන පීඩනයක් ලබා දුන්නොත් වැඩි පීඩනයක්
ඒ වගේම අනික් පසට අඩු පීඩනයක් ලබා දුන්නොත් මොකද වෙන්නේ කියලා අපි පොඩ්ඩක් බලමු. මේ බලන්න මේ රූප රාමුව දෙස. ඍණ ලකුණෙන් පෙන්නලා තියෙන්නේ ඒ පැත්තේ තමයි ඉලෙක්ට්‍රෝන පීඩනය වැඩි. ඊට සාපේක්ෂව අර ධන ලකුණ පෙන්වලා තියෙන ප්‍රදේශයේ ඍණ ආරෝපණ වල පීඩනය අඩුයි. එහෙමනම් පීඩනය වැඩි පැත්තේ ඉඳලා පීඩනය අඩු පැත්තට ඉලෙක්ට්‍රෝන ගලාගෙන යන බව පේනවා. මෙහෙම ඉලෙක්ට්‍රෝන ගලා යාමකට අපි කියන්නේ විද්‍යුත් ධාරාවක් කියලායි පුතේ දුවේ. ඔන්න මතකද විද්‍යුත් ධාරාව. මේක තමයි විද්‍යුත් ධාරාව කියලා කියන්නේ. හොඳයි. අපි එහෙමනම් බලමු ඊළඟට මෙම විද්‍යුත් ධාරාව ගැලීමට සන්නායකයේ දෙකලවරට මේ විදිහට ඉලෙක්ට්‍රෝන පීඩනයක් අපි ලබා දෙන්නේ කොහොමද? හොඳයි. බලන්න මේ රූප රාමුව දෙස මොනවද මේ පේන්නේ? අපි මේ ඉලෙක්ට්‍රෝන පීඩනයක් ලබා දෙනවා කියලා කියන්නේ විභවාන්තරයක් ලබා දීම. ඉතින් මේ සඳහා අපිට පාවිච්චි කරන්න පුළුවන් මෙන්න මේ වගේ උපකරණයක්. බලන්න මේ මොකද්ද? හොඳටම දැකලා තියෙනවා. මොකද්ද? වියලි කෝෂයක්. ඉතින් අපිට අර සන්නායකයක දෙකලවරට විභවාන්තරයක් ලබා දීමට අපිට වියලි කෝෂ පාවිච්චි කරන්න පුළුවන්. එපමණක්ද? මේ බලන්න. සූර්ය කෝෂය. මේ උපකරණයත් අපිට ඔය සඳහා භාවිත කරන්නට පුළුවන්. තවත් උපකරණයක් පෙන්වන්නම් මම. මේ බලන්න. මේ තියෙන්නේ ඩයිනමෝවක්. එහෙනම් මේ උපකරණ තුනම අපිට සන්නායකයක දෙකලවර විභවාන්තරයක් ඇති කරන්නට භාවිත කරන්නට පුළුවන්. පැහැදිලිද? ඉතින් පුතේ දුවේ අපි මේ අවස්ථාවේදී වියලි කෝෂ ගැන පමණයි කතා කරන්නේ. හොඳයි. එහෙනම් අපි බලමු වියලි කෝෂය කියන විද්‍යුත් ප්‍රභවයේ අග්‍ර පිළිබඳව අපි මෙතන ඉඳලා සාකච්ඡා කරමු. පුතේ දුවේ විද්‍යුත් ප්‍රභවයක පහසුවෙන් හඳුනා ගන්නට පුළුවන් අග්‍ර දෙකක් තියෙනවා. තිරේ දිස් වෙන ඔබට එක් අග්‍රයක් ධනාග්‍රය අනිත් අග්‍රය ඍණාග්‍රය. හොඳයි පුතේ දුවේ අපි බලමු මේ රූප රාමුවේ ඔබට පෙනෙන්නේ වියලි කෝෂයක්. බලන්න මේ ධනාග්‍රයට සහ ඍණාග්‍රයට විශේෂ හැකියාවන් තියෙනවා. අපි බලමු ධනාග්‍රයට මොකද්ද තියෙන හැකියාව කියලා. මේ බලන්න ධනාග්‍රයට තියෙනවා ඉලෙක්ට්‍රෝන ආකර්ෂණය කිරීමේ විශේෂ හැකියාව. බලන්න ඍණාග්‍රයට මොකද්ද තියෙන හැකියාව? ඍණාග්‍රයට තියෙනවා ඉලෙක්ට්‍රෝන පළව හැරීමේ නැත්නම් විකර්ෂණය කිරීමේ හැකියාවක් තියෙනවා. පුතේ දුවේ අපි එහෙනම් මෙම වියලි කෝෂයේ දෙකලවරට සන්නායකයක් සම්බන්ධ කරලා ඒ කියන්නේ කම්බියක් සම්බන්ධ කරලා බලමු මොකද වෙන්නේ කියලා. කෝෂයක දෙකලවරට සන්නායකයක් සම්බන්ධ කරපුවම ඔබට පේනවා ඍණාග්‍රයේ සිට ධනාග්‍රයේ පැත්තට අර සන්නායකයේ හරහා නැත්නම් සන්නායකයේ තුලින් ඉලෙක්ට්‍රෝන ධාරාවක් ගලාගෙන යනවා. පුතේ දුවේ මේ ගලාගෙන යන ඉලෙක්ට්‍රෝන ධාරාව ගැන අපිට ආකාර දෙකකින් කතා කරන්නට පුළුවන්. මොකද්ද මේ ආකාර දෙක? ආකාරයකට අපි කියන්නේ ඉලෙක්ට්‍රෝන ධාරාව කියලා. ඔන්න තිරේ දිස් වෙනවා ඉලෙක්ට්‍රෝන ධාරාව ගලන ආකාරය. හොඳට බලන්න පුතේ දුවේ. ඉලෙක්ට්‍රෝන ධාරාව ගලන්නේ කෝෂයක ඍණ අග්‍රයේ සිට ධනාග්‍රය දක්වා බාහිර පරිපථයක් දිගේ. පේනවද? ඔව්. පුතේ දුවේ මේ සම්බන්ධයෙන් කතා කරන අනිත් ආකාරය තමයි සම්මත ධාරාව. මම දැන් තිරේ පෙන්වලා තියෙන්නේ මේ සම්මත ධාරාව. බලන්න. සම්මත ධාරාව ගලන්නේ කෝෂයක ධනාග්‍රයේ සිට ඍණාග්‍රය දක්වා. ගලන්නේ ධනාරෝපණ. පැහැදිලිද? හොඳයි. ඉතින් පුතේ දුවේ ඔබට හිතෙනවා ඇති මේක ධාරා දෙකක් කියලා. ධාරා දෙකක් නන් නෙවෙයි. මේක සිද්ධ වෙන්නේ එකම අවස්ථාවකදී. බලන්න ඊළඟ රූප රාමුව. මෙන්න සම්මත ධාරාවේ ඉලෙක්ට්‍රෝන ධාරාවේ එකට ක්‍රියාත්මක වෙනවා පේනවා. පේනවද? මේක සමහර විට ඔබට
ගැටලු වෙන්නත් පුළුවන් මයි කොහොමද මෙහෙම වෙන්නේ කියලා. අපි මේ බව පොඩ්ඩක් පැහැදිලි කරගන්න ඊළඟ රූප රාමුවට යමු. හොඳයි මම මේ තිරේ පෙන්ලා තියෙන්නේ සන්නායකයක්. ඒ සන්නායකයේ දකුණු කෙළවරට ඉලෙක්ට්‍රෝන වැඩි පීඩනයක් දීලා තියෙනවා. ඒ වගේම වම් කෙළවරට ඉලෙක්ට්‍රෝන අඩු පීඩනයක් තමයි ලබා දීලා තියෙන්නේ. ඉතින් බලන්න අර ඉලෙක්ට්‍රෝන වැඩි පීඩනයක් තියෙන දකුණු පස ඉඳලා වම් පසට ඉලෙක්ට්‍රෝන පරමාණුවෙන් පරමාණුවට ගලාගෙන එනවා. පුතේ දුවේ ඔබට පේනවා මේ ඉලෙක්ට්‍රෝන ගලාගෙන එන විට පරමාණුවෙන් ඉලෙක්ට්‍රෝනයක් ගිලිහෙනකොටම ඔබට පේනවා පරමාණුව රතු පාට වෙනවා. මොකද වෙන්නේ? පරමාණුව ධන ආරෝපිත තත්ත්වයට පත් වෙනවා. පැහැදිලිද? එතකොට ඔබට පේනවා ඉලෙක්ට්‍රෝන ගලාගෙන යනවා කොයි පැත්තේ ඉඳලාද? දකුණු පැත්තේ ඉඳලා වම් පැත්තට. ඔබට පේනවා ධනාරෝපණ ගලාගෙන යනවා පරමාණුවෙන් පරමාණුවට වම් පැත්තේ ඉඳලා දකුණු පැත්තට. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන ගලන දිශාවට විරුද්ධ පැත්තට තමයි ධනාරෝපණ ගලාගෙන යන්නේ. ඉතින් පුතේදුවේ මේ රතු පාටට යන ධනාරෝපණ තමයි අපි සම්මත ධාරාව විදිහට සලකන්නේ. ඊට විරුද්ධ පැත්තට එන ඍණාරෝපණ තමයි ඍණාරෝපණ ධාරාව විදිහට සලකන්නේ. අපි ඊළඟට කතා කරන්නට යන්නේ විද්‍යුත් ධාරාව මැනීම ගැන කතා කරන්නට යන්නේ. අපි බලමු විද්‍යුත් ධාරාවේ මොනවද මනින්නේ කියලා. විද්‍යුත් ධාරාවක් සම්බන්ධයෙන් මොනවද අපිට මනින්න පුළුවන්? රාශි දෙකක් මනින්නට පුළුවන්. එක රාශියක් ධාරාව විද්‍යුත් ධාරාව අනෙක් රාශිය විභවාන්තරය. මම තිරේ පෙන්නලා තිනවා ඒ රාශි දෙක දැන්. බලන්න පුතේ දුවේ. එක රාශියක් මොකද්ද? ධාරාව අනෙක් රාශිය විභවාන්තරය. ඉතින් අපි මුලින්ම බලමු මේ ධාරාව කියන්නේ මොකක්ද කියලා. හොඳයි. තිරේ දෙස බලන්න. ධාරාව මැනීමේදී අපි මොකද්ද කරන්නේ? ධාරාව මනිනවා කියලා අපි කරන්නේ ධාරාවේ විශාලත්වය මනින එකයි. මොකද්ද මේ ධාරාවේ විශාලත්වය මනිනවා කියලා කියන්නේ? සන්නායකයක හරස් කඩක් තුලින් ඒකක කාලයකදී ගලා යන ආරෝපණ ප්‍රමාණය මනින එක. පැහැදිලිද? මේ බලන්න. ඔන්න මම තිරේ පෙන්වුවා ඒක. ආරෝපණ ප්‍රමාණය මනිනවා. ඒකක කාලයකදී ගලා යන ආරෝපණ ප්‍රමාණය තමයි මනින්නේ. පුතේ දුවේ මේ ආරෝපණය මැනීමේ ඒකකය. ඒ කියන්නේ ධාරාව මැනීමේ ඒකකය. මොකක්ද ඒකකය? ඒකකය ඇම්පියර්. ඒකකය ඇම්පියර්. එන ඇම්පියර් වලින් තමයි ධාරාව මනින්නේ. ධාරාව මැනීමට අපි පාවිච්චි කරනවා උපකරණයක්. මොකක්ද මේ උපකරණය? ඒ උපකරණය ඔන්න මම පෙන්නනවා ඔබට. මොකක්ද මේ උපකරණය? බලන්න. ඇමීටරය. මොකක්ද? ඇමීටරය. ඉතින් මම ඔබට ඇමීටරයක් පෙන්වන්නම් සජීවී ආකාරයට. පුතේ දුවේ මේ තියෙන්නේ ඇමීටරයක්. ඔබට පේනවා මේ ඇමීටරයේ අග්‍ර කිහිපයක් තියෙනවා. ඍණාග්‍ර ධනාග්‍ර දෙකකුත් තියෙනවා. පසුව බලමු මේ ධනාග්‍ර දෙකක් මොකටද භාවිතා වෙන්නේ කියලා. මම ඔබට රූප රාමයේ පෙන්ලා තියෙන රූපේ පේන්නේ ධනාග්‍ර එකක් තියෙන බවයි. ඉතින් අපි මේ ඇමීටරය හඳුනාගන්නේ කොහොමද? ඔබට පේනවා මේ මුහුණත. මේ මුහුණතේ ඒ අක්ෂරය සටහන් කරලා තියෙනවා. ඒ අක්ෂරය සටහන් කරලා තියෙනවා. පේනවද ඔබට? ඉතින් පුතේ මේ ඒ අක්ෂරයෙන් තමයි හඳුනාගන්නේ මේක ඇමීටරය කියලා. හරි. ඉතින් අපි ඇමීටරය දැන් හඳුනාගත්තා. හොඳයි. අපි ඊළඟට අපි යන්නේ ඇමීටරය පරිපතයකදී පෙන්වන්නේ ওই විදිහටද කියලා බලන්න. නෑ. එහෙම පෙන්වන්නේ නෑ. අපිට මේකට විශේෂ සංකේතයක් තියෙනවා. ওই තිරේ දකුණු කෙළවරේ ඔබට පෙන්වලා තියෙනවා පරිපත සංකේතය. බලන්න. හරි පුතේ දුවේ. බලන්න දැන් අපි ඊළඟට කරන්න යන්නේ මොකක්ද කියලා. අපි කරන්න යන්නේ ඇමීටරයක් මගින්
සරල පරිපතයක ගලන ධාරාව මනින්නයි සූදානම් වෙන්නේ. ඉතින් ඔබට මම පෙන්ලා තියෙනවා තිරේ දකුණු කෙළවරේ ඒකට අවශ්‍ය කරන පරිපත සටහනක්. මම දැන් පෙන්නනවා මේකට අපි භාවිතා කරන උපකරණ කීපයකුත් තිරේ පෙන්නනවා. බලන්න මේ තිරේ සටහන් වෙලා තියෙනවා. ඔබට තියෙනවා කෝෂ කීපයක්, බල්බයක් සහ ස්විච් එකක් තියෙනවා. අපි මුලින්ම මේක සකස් කරගන්න ආකාරයේ තිරේ සකස් කරගන්න ආකාරය කොහොමද කියලා බලලා අපි ප්‍රායෝගිකව කරලා බලමු මේ පරීක්ෂණය ඊට පසුව. හරි. ඔන්න මම මේ උපකරණ ටික අර පරිපතේ තියෙන ආකාරයට සම්බන්ධ කරන්නයි යන්නේ. බලන්න. කෝෂයේ ධනාග්‍රයේ සිට බල්බයේ අග්‍රයකට සම්බන්ධතාවයක් තියෙනවා. අපි මේ සම්බන්ධතාවය පෙන්වුව මෙන්න මේ විදිහට මේ බලන්න. සම්බන්ධ කිරීම මම සිද්ධ කරනවා. බල්බයේ ඉතිරි කෙළවරේ ඉඳලා ස්විච් එකට මෙන්න මේ සම්බන්ධ කිරීම. බලන්න මම මේ රූප සටහනේ කොහොමද ඒක සිද්ධ කරන්නේ කියලා. මෙන්න සම්බන්ධ කරා. ඊළඟට මම සම්බන්ධ කරන්න යන්නේ ස්විචේ ඉතිරි කෙළවරේ ඉඳලා කෝෂයේ ධනාග්‍රයට සම්බන්ධතාවය කොහොමද සිද්ධ කරන්නේ කියලා. මෙන්න මේ සම්බන්ධතාවය බලන්න. මම මෙන්න උපකරණ ටිකත් ඒ විදිහට සම්බන්ධ කරනවා. එහෙනම් පරිපතය සම්පූර්ණ වෙලා තියෙනවා. අපි දැන් පරිපතය සකස් කරලා ඉවරයි. අපි පරිපතයේ ස්විචය සංවෘත කරලා බලමු. බල්බය දැල් වෙනවා. අපි මේ පරීක්ෂණය දැන් ප්‍රායෝගිකව සිද්ධ කරලා බලමු. මේ විදිහට බල්බය දැල් වෙනවාද? ඒ වගේම ඇමීටරයේ දර්ශකය උත්ක්‍රමණය වෙනවාද කියලා බලමු. මම ගත්තේ මෙතෙන්ට ඇමීටරය. මේ තියෙන්නේ ස්විච් එකක් තියෙන්නේ. ඔබට පේනවා. මේ සඳහා ස්විච් එක අරගන්නවා. ඒ වගේම මම මෙතනින් අරගන්නවා වෝල්ට් 3ක බැටරියක්. ඔබට පේනවා මේ බැටරිය සකස් කරලා තියෙන මේ කෙළවරේ බැටරි කෑලි නැත්නම් කෝෂ දෙකක් සම්බන්ධ කරලා තමයි මේ විදිහට මම කෝෂය සකස් කරලා තියෙන්නේ. හොඳයි. අපි මේවා ටික සම්බන්ධ කරලා බලමු. ඊට කලින් මම ඔබට පෙන්වුවේ නෑ තව එකක් තියෙනවා. බල්බයකුත් අපිට ඕනේ. මේ බල්බයත් අපි මේ සඳහා යොදා ගමු. හොඳයි පුතේ දුවේ අපි මේවා දැන් සම්බන්ධ කරලා බලමු කොහොමද මේවා සම්බන්ධ වෙන්න ඕන කියලා. අපිට පේනවා කෝෂයේ ධනාග්‍රේ ඉඳලා මම එන්නම් බලන්න කෝෂයේ ධනාග්‍රයේ සිට බලන්න ඇමීටරයේ ධනාග්‍රයට සම්බන්ධතාවය. මෙන්න මම ඒ සම්බන්ධතාවය මේ විදිහට සකස් කරගත්තා. හරි. ඒ වගේම ඔබට පේනවා කෝෂයේ ඇමීටරයේ ඍණාග්‍රය. ඇමීටරයේ ඍණාග්‍රය කොහට සම්බන්ධ කරන්න ඕන පුතේ දුවේ? මේ බලන්න. ඇමීටරයේ ඍණාග්‍රය අපි සම්බන්ධ කරන්න ඕනේ බල්බයේ එක් අග්‍රයකට. මම බල්බය මෙන්න පෙන්වා. මෙන්න බල්බය සම්බන්ධ කරගත්ත අග්‍රය. බල්බයේ ඉතිරි අග්‍රය මම සම්බන්ධ කරගන්න ඕන පුතේ ස්විච් එකට. මෙන්න ස්විච් එකට සම්බන්ධ කරගත්තා. ඊළඟට ස්විචේ ඉතිරි කරවර මේ බැටරියේ ඍණාග්‍රයට සම්බන්ධ කරන්න ඕන. අපි බලමු ඒ සම්බන්ධ කිරීම. හරි. හොඳයි. අපි සම්බන්ධ කිරීම ටික ඔක්කොම කරලා අවසానයි. දැන් බලන්න කෝෂයේ ධනාග්‍රයේ සිට ඇමීටරයේ ධනාග්‍රයට ඇමීටරයේ ඍණාග්‍රයේ සිට බල්බයේ එක් අග්‍රයකට බල්බයේ ඉතිරි අග්‍රයේ සිට ස්විචයේ එක් අග්‍රයකට ස්විචයේ ඉතිරි අග්‍රයේ සිට කෝෂයේ ඍණාග්‍රයට අපි ස්විචය සංවෘත කරලා බලමු කුමක්ද සිද්ධ වෙන්නේ කියලා. මෙන්න පුතේ දුවේ බල්බය දැල් වෙනවා පරිපතය හරහා ධාරාවක් ගලනවා ගලන ධාරාවේ ප්‍රමාණය ඔබට පේනවා දර්ශකය ඇමීටරයේ දර්ශකයේ උත්ක්‍රමණය වීමෙන්
ඔබට පේනවා පරිපතය හරහා ධාරාවක් ගලන බව. හොඳයි පුතේ දුවේ. අද දවසේදී අපි විද්‍යුතය ගැන බොහෝ දේවල් සාකච්ඡා කරා. ඉතින් අපි ස්ථිති විද්‍යුතය, ධාරා විද්‍යුතය, ඒ වගේම ධාරාව මිනුම් කරන්නේ කොහොමද? ඒ වගේ කාරණා ගොඩක් අපි කතා කරා. ඉතින් අවසාන කොට අපි මේ වගේ පරිපතයකුත් සකස් කරලා ඒ පරිපතය දිගේ ගලන ධාරාව ගැන අපි කතා කරා. ඉතින් පුතේ දුවේ අද දිනේදී අපි සාකච්ඡා කරන්නේ මෙපමණයි. අපි ඉදිරි දිනයකදී මේ ධාරාව ගැන මේ වගේ සුවිශේෂ කරුණු රාශියක් මේ වගේම ප්‍රායෝගික පරීක්ෂණ මාලාවක් තුළින් ඔබට ඉදිරියේදී ලබා දෙන්නට බලාපොරොත්තු වෙන අද දිනේදී අපි ඔබෙන් සමුගන්නවා. ඔබ සියලු දෙනා